සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවන්ග ප්‍රථමයෙන් සිරස්තල. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් වෙයි. නිවසින් බැහැර යා හැක්කේ එක් අයෙකුට පමණයි. අකණ්ඩව 6 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් මරණ 150 සීමාව ඉක්මවයි. සහල් මෙට්‍රික් ටොන් 6000ක් මෙරටට ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය. එප්සිලෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා පැතිරෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු වැඟවීම්. පුද්ගල ඒකරාශී වීම සීමා කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ යටතේ පසුගිය 13 වනදා යාවත් කාලින කෙරෙනු මාර්ගෝපදේශ සීමාවන්ට අමතරව නව වාරණ කිහිපයක් පනවා තිබෙනවා. නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව එක් නිවසකින් පිටව යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණයි. ඒ අත්‍යවශ්‍ය රාජකාරී සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණක් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ. එමෙන්ම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කරන අතර වැඩමුළු සන්නාමෙලි දැක්වීම් හමු සම්මන්ත්‍රණ ආදිය සඳහා ඉඩ සැලසෙන්නේ නැහැ. මීට අමතරව කෘෂිකාර්මික දීවර සහ කාර්මිකාංශයේ ක්‍රියාකාරකම් සිදු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලවයි. සුපිරි රෙන්සැල් සඳහා ධාරිතාවෙන් 25%කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීර්ණ අද සිට වසා දැමෙන බවයි එහි සඳහන් වන්නේ. මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව අද සිට ලබන 31 වනදා දක්වා සියලුම කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ත ක්‍රීඩාගාර, ළමා උද්‍යාන සහ පිහිනුම් තටාක වසා දැමෙනු ඇති. එමෙන්ම සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද, විනෝද සැනකෙළිද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැහැ. මීට අමතරව ආගමික ස්ථානවල ජනතාව ඒකරාශී වීමේ අවස්ථාවට අවසර හිමි නොවන අතර ගෘහස්ත සහ එලිමහන් සාද සඳහා අවසර හිමි නොවන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මෙරට දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව තවත් ඉහළ නංවමින් ඊයේ කොවිඩ් මරණ 171ක් වාර්තා වුණා. ඒ මෙරට දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවද වාර්තා කරමින්. එලෙස මෙරට දෛනික වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා තිබුණේ අඛණ්ඩව 6 වන දිනටයි. අගෝස්තු 16 වනදා වාර්තා වූ කොවිඩ් මරණ 171ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වුණේ 6434ක් ලෙසයි. එම මරණ 171කින් 134ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වනවා. එමෙන්ම වාර්තා වූ මරණ අතරට පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 57 දෙනෙකු වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. වයස අවුරුදු 30-59ත් අතර වයස්වල පසුවන පුද්ගලයින් 35 දෙනෙකු සහ අවුරුදු 30ට අඩු පුද්ගලයින් 2 දෙනෙකුද එලෙස වාර්තා වූ මරණ අතරට අයත්. මේ අතර නව කොවිඩ් ආසාදිතයින් 3609 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,60,683ක් දක්වා ඉහළ ගියා. එලෙස හඳුනාගත් නව ආසාදිතයින්ගෙන් 3555 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වෙනවා. එමෙන්ම විදේශයන්හි සිට පැමිණි 54 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. අමාත්‍යාංශයට ලබා දෙන දත්ත යම් විකෘතිතාවයක් තියෙනවද? එතකොට ජාත්‍යන්තරයට යන වාර්තා නිවැරදි වාර්තා නෙවෙයි නේද? එතකොට අපේ රට යම් කිසි තලයකට ගේන්නේ මේ සත්‍ය වාර්තා උඩ නෙවෙයි නේද? එතකොට ප්‍රශ්නයක් වෙනව නේද? මේ තොරතුරු ලබා ගැනීමේදී ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියකින් තමයි මේ තොරතුරු අපිට ලැබෙන්නේ. මම හිතන්නේ ලෝකෙ කිසිම රටක 100%ක් නිවැරදි දත්ත ක්‍රියාසිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. දශමයක හරි අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. අපේ අතිනුත් ඒ වාගේ තත්ත්වයක් යටතේ මේකේ අංග සම්පූර්ණ තත්ත්වයක් නොවෙන්න පුළුවන්. නමුත් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා වඩාත්ම නිවැරදි දත්ත ලබා ගන්න. මොකද ඒක මහ ජනතාවට හෝ ලෝකයට දත්ත ලබා දීමට වඩා අපේ
පාලන කටයුතු වලට නිවැරදි දත්ත තිබීම යම් තැනක යම් අඩුපාඩුවක් වුණොත් ඒවා නිවැරදි කර ගැනීමෙන් අපි ඉදිරියට යනවා. රටේ තිබෙන ඔක්සිජන් ප්‍රමාණය අවශ්‍ය තරමට තිබෙනවා. දැනට මේ මොහොතේ අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. සෞඛ්‍ය ඇමතිතුමන් හැටියට අරු කෙහෙලිය රඹුක්කල් ඇමතුමන් ශ්‍රී ලංකාවේ වර්තමාන කොරෝනා අර්බුදය හමුවේ ඉහළ යන ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා මාසකට ඔක්සිජන් ලීටර් 3,60,000ක් ආනයනය කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඊයේ කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ අතර බණ්ඩාරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 59 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඉන් 37 දෙනෙකුම හඳුනාගෙන තිබුණේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් වීම විශේෂත්වයක්. ඒ අනුව ඒ අතර වූ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සහ අවුරුදු 2කට අඩු දරුවන් රෝහල්ගත කර සෙසු පිරිස නිවෙස්වල තබා ප්‍රතිකාර කිරීමටයි බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන ඇත්තේ. මේ අතර කොළඹ ජාතික රෝහලේ හෙදහෙදියන් වෛද්‍යවරුන් ඇතුළු 265 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. වෛද්‍යවරුන් 27ක් හෙදහෙදියන් 105ක් සහ සුළු සේවකයින් 133ක් මෙම ආසාදිතයින් පිරිසට අයත්. මීට අමතරව ජාතික රෝහල තුළ මේ වන විට කොවිඩ් වෛරස් ආසාදිතයින් 600කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. මෙරට එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ පුද්ගලයින් 1,37,221කට කොවිඩ් මර්ධන එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඒ අනුව සයිනෝෆාර්ම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 1,03,846ක් සඳහා ලබා දී ඇති අතර එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 21,685 දෙනෙකුට ලබා දී තිබෙනවා. එමෙන්ම ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව 3,415 දෙනෙකුට සහ එහි පළමු මාත්‍රාව පුද්ගලයින් 116 දෙනෙකු සඳහා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. ඊට අමතරව මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාවද පුද්ගලයින් 210 දෙනෙකුට ඊයේ ලබා දුන් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඊයේ දිනේදී ඩෙල්ටා වෛරස් සමග විකෘති ප්‍රභේද තුනක් හමු වන බව වාර්තා වෙනවා. ලංකාවේ භාවිතා වෙන මේ එන්නත් වලට මේ දක්වන ප්‍රතිරෝධතාවය කොහොමද මේ විකෘති ප්‍රභේදේ? ඒ විකෘති ප්‍රභේදවල ක්‍රියාකාරීත්වය පිළිබඳව සම්පූර්ණ පරීක්ෂණ කරලා මේක පබ්ලිෂ් කරාට පස්සේ තමයි අපි දැනගන්න පුළුවන් වෙන්නේ ඒකේ තත්ත්වය. ඉතින් එහෙම ලැබුණොත් තමයි අපිට ඒ පිළිබඳව අවසාන නිගමනයකට එන්න පුළුවන් වෙන්නේ. විකෘතියක් හමු වෙම මිසක් ඒකේ චර්යා රටාව කොහොමද කියන එක තාම ස්ථිරව නිගමනයකට අවිල්ලා නැහැ. මේ අතර මෙරට එන්නත් මිලදී ගැනීම යටතේ සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට අද කැබිනට් අනුමැතිය හිමි වුණා. දැනට ශ්‍රී ලංකාවට ලැබී ඇති එන්නත් මාත්‍රා මිලියන 19ට අමතරව තවත් සයිනෝෆාර්ම් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඊට අපි බලාපොරොත්තු වෙනවා වයස 18 සහ 30 අතර ප්‍රජාවටත් එන්නත් මාත්‍රා දෙක ලබා දීමට ඉදිරි කාලය තුල වයස 12 සහ 18 අතර කාණ්ඩ දරුවන්ටත් එන්නත් මාත්‍රා මිලදී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. මේ අතර අද දිනේ දිවයිනේ ස්ථාන කිහිපයකදීම එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 42,721ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,16,528ක් ලෙසයි. කොවිඩ් වසංගතය පාලනය වෙනුවෙන් ඊයේ රාත්‍රියේත් පැය 6ක කාලයක් ක්‍රියාත්මක කෙරුණු ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරුණා. කොවිඩ් වසංගතය පාලනය සඳහා දිනපතා අකණ්ඩව පනවනු ලබන ඇඳුරු නීතිය ඊයේ රාත්‍රියේත් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව ඊයේ රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා එලෙස ඇඳුරු නීතිය ක්‍රියාත්මක වීමත් සමග පොලිස් මාර්ග බාධක හරහා ගමන් ගන්නා රථ වාහන පරීක්ෂා කිරීමක් ශ්‍රී ලංකා පොලිසිය විසින් බත්තරමුල්ල ප්‍රදේශයේදී සිදු කරනු ලැබුවා. ඕගොල්ලෝ කියන්න දැනගන්න ඕනේ මෙහෙම රටේ ඇඳ නීතියක් දානවා 10ට ඊට කලින් අපිට යන්න දෙන්න කියලා. පුණා මේ අපිට විතරක් මේ දේ කරන්න ඔබතුමාලගේ සහයෝගය අපිට දුන්නත් තමයි මේ කරන්න පුළුවන්. එමෙන්ම ඇඳුරු නීති කාලයේ පවා විවෘත කර තිබූ හෝටල් රැසක් අවවාද කර වසා දැමීමටයි පොලිසිය නිලධාරීන් කටයුතු කර ඇත්තේ. මේ අතර රට පුරා සීග්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ දිවයින පුරා නගර ගණනාවක වෙළඳ සැල් වසා දැමීමට එම වෙළඳුන් විසින් පියවරගෙන තිබෙනවා. ඒ අනුව හැටන් කොටගල නගරය මේ මාස 19 වනදා සිට 26 වනදා දක්වා වසා දැමීමට එම නගරයේ වෙළඳ සංගමය විසින් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව එලෙස කොටගල නගරය වසා තැබෙන කාලය තුල කොටගල ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් හා එක්ව එම නගරයේ
සම්පූර්ණයෙන්ම විෂ බීජ හරණය කිරීමට සැලසුම් කර ඇති බවයි කොටගල වෙළඳ සංගමේ සභාපතිවරයා සඳහන් කළේ. මේ අතර පවතින කොවිඩ් අවදානම හේතුවෙන් මීගමුව සහ කොච්චිකඩේ යන නගරද හෙට සිට මේ මාස 25 වනදා දක්වා අවසා තැබීමට එහි වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. එමෙන්ම මේ මාස 20 වැනිදා සිට දින 15ක කාලයක් සියඹලාණ්ඩුව නගරයේ සීලුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට දිස්ත්‍රික් කොවිඩ් මර්ධන කමිටුව තීරණය කර තිබෙනවා. තවද පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වැලිමඩ නගරයේ සීලුම ව්‍යාපාරික ස්ථාන සහ ආයතන හෙට රාත්‍රී 10 සිට 26 වනදා අලුයම 4 දක්වා අවසා තැබීමටයි වැලිමඩ එක්සත් වෙළඳ සංගමය විසින් තීරණය කර ඇත්තේ. මීට අමතරව කඹුරුපිටිය නගරයේ සීලුම වෙළඳ සැල්ද මේ මාස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා අවසා තැබීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම බුත්තල නගරයේ සියලු වෙළඳ ව්‍යාපාර හෙට රාත්‍රියේ සිට එළඹෙන 25 වනදා දක්වා අවසා තැබීමට තීරණය කළ බව එම වෙළඳ සංගම් විසින් සඳහන් කර තිබෙනවා. මේ අතර රෙදිපිලි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළඳාමට වඩාත් ප්‍රසිද්ධ කොළඹ කොටුව දෙවන හරස් වීදියේ සීලුම තොග සහ සිල්ලර කඩසාප්පු දින කිහිපයකට වසා දැමීමට එම වෙළඳසල් හිමියන් පියවරගෙන ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් පිටකොටුවේ වෙළඳසැල් වසා දමන්නේද යන්න සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමය ඊයේ සාකච්ඡාවක් පැවැත් වූ අතර අනතුරුව ඔවුන් විසින් තීරණය කර ඇත්තේ සිය වෙළඳසැල් වසා නොදැමීමටයි. මේ අතර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද කොළඹ 4 වන හරස් වීදියේ තොග වෙළඳ කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. යම් කිසි වෙළඳසැල් හිමියෙක් ලංකාවෙම සියලුම නගරවල සිල්ලර වෙළඳසැල් වැහුවත් ප්‍රශ්නයක් නැහැ. මොකද අපි අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකලා සතොස සහ සමූපකාර රට පුරා විවෘත කළා තබනවා. ලබන බ්‍රහස්පතින්දා සිට මම බලාපොරොත්තු වෙනවා සහන මල්ලක් සතොස මගින් සති දෙකක් ගාස්තු අය කිරීමකින් තොරව ගෙදරටම ප්‍රවාහනය කළා දෙන්න. මේ අතර ඩිජිටල් තාක්ෂණය උපයෝගී කර ගනිමින් පාරිභෝගික ජනතාව හට භාණ්ඩ ලබා ගැනීමේ ක්‍රමවේදයක් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේදී අද ආරම්භ කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගිකයාට තමන්ගේ එළවලු සහ පළතුරු ඇතුළු අනෙකුත් සියලුම අවශ්‍යතාවයන් ආර්ථික මධ්‍යස්ථානයට එන්නේ නැතුව ඇනවුම් කිරීමේ නව තාක්ෂණික වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරේ. රටේ හදිසි තත්ත්වයක් පැමිණි මොහොතක අපිට තිබුණ ලොකුම ගැටලුව තමයි පාරිභෝගිකයන්ට අවශ්‍ය එළවලු පළතුරු ටික ප්‍රවාහනය කරලා ලබා දීම. මේ හරහා ඒ ඇනවුම් ලැබුවයින් පසුව අපිට සියලුම අවශ්‍යතාවයන් ගෙදරටම ගෙනත් දෙන්න වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. පාකිස්තානයෙන් ප්‍රථම වරට හඳුනාගත් එප්සිලෝන් කොවිඩ් ප්‍රභේදය ලොව රටවල් රැසක මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. පාකිස්තානයෙන් ප්‍රථම වරට හඳුනා ගැනු කොවිඩ් වෛරසේ විකෘති ප්‍රභේද 5කින් නිර්මාණය වී ඇති එප්සිලෝන් කොවිඩ් ප්‍රභේදය මේ වන විට රටවල් 38ක් පුරා පැතිර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ එය ලොව රටවල් රැසක මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එමෙන්ම මෙම නව ප්‍රභේදය පාලනය සඳහා මෙතෙක් එන්නතක් නිර්මාණය වී නොමැති බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. මේ අතර ඉන්දියාවෙන්ද මේ වන විට එප්සිලෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍යංශ අනතුරු අඟවන්නේ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සේම එරට පුරා එප්සිලෝන් නව කොවිඩ් ප්‍රභේදය සීග්‍ර ලෙස පැතිරයා හැකි බවටයි. එමෙන්ම අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 35201 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව රට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,22 ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම ඊයේ දිනේ වාර්තා වූ මරණ 440ත් සමගින් ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 4,32,500 ඉක්ම වූවා. මේ වන විට ඉන්දියාවේ කොවිඩ් වෛරසේ නූතන කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇති කේරළෙන් වාර්තාවන ආසාදිතයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි එරට සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාව පැය 24ක් තුළ වාර්තාගත එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඉන්දිය සෞඛ්‍ය වාර්තා උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කළේ පසුගිය 16 වෙනිදා ඉන්දියාව කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා මිලියන 8.8ක් ලබා දී ඇති බවයි. මේ අතර වත්මන් කොවිඩ් වසංගතයේ කේන්ද්‍රස්ථානයේ බවට පත්ව ඇති ඉන්දුනීසියාවෙන් ගත වූ පැය 24 තුළද ලොව වැඩිම කොවිඩ් මරණ වාර්තා වී තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව නව මරණ 10 ඉක්මවමින් වාර්තා වී ඇති බවයි. ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෙසු රටවල් අභිබවමින් එරට කොවිඩ් ආසාදිතයන් ඉහළ ගොස් ඇත්තේ වාර්තාගත ලෙසයි. පවතින ඔක්සිජන් හිඟේ සහ රෝහල් පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ඉන්දුනීසියාව මේ වන විට මුහුණ දී ඇත්තේ දැඩි අභියෝගයකටයි. සහල් මෙට්‍රික් ටොන් 6000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දැනට වෙළඳ පොලේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම තීරණය ගත් බවයි නව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩල සලහපෙරුම් මහතා සඳහන් කළේ. මේම තීරණය මෙන්ම තවත් කැබිනට් තීරණ කිහිපයක්.
ජනතාවට විශාල පීඩාවට පත් වෙලා තියෙන මේ අධික සහල් මිල. නිසා බන්දුලකුණාද ඇමතුමාගේ අමාත්‍යාංශ ඉදිරිපත් කරපු යෝජනාව පාකිස්තාන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම යටතේ සහල් ආනයනය කරන්න. මෙට්‍රික් ටන් 6000ක් ආනයනය කරන්නට ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. ඒ වගේම පරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරපු බන්දුලකුණාද ඇමතුමා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරේ. ඒ අනුව සමූපකාර සමිති සමග එක්ව ලංකාවේ දිස්ත්‍රික්ක 5ක ඉතාම නවීන තාක්ෂණය යටතේ සහල් මෝල් 5ක් ස්ථාපනය කරන්න. කුරුණෑගල, අනුරාධපුරය, අඩකලපුව, හම්බන්තොට සහ අම්පාර අසන වී වගාව බහුලම දිස්ත්‍රික්ක 5ක මෝල් 5ක් ස්ථාපනය කරන්න ඊළඟ මහකන්නේ සිට මේක ක්‍රියාත්මක කරන්නට ලංකා සතොස සහ සම්පකාර සමිති එක්ව මේක බෙදා හරින්නට ගන්න ලැබූ තීන්දුවක් තිබුණා. පාසල් නිල ඇඳුම් රෙදි මිලදී ගැනීම සඳහා වූ 2022 වර්ෂයේ මිල ගණන් කැඳවලා තිබුණා. එයින් උත්පාදකයන් 5 දෙනෙක් මිල ගණන් ඉදිරිපත් කළා තිබ්බා. ඒ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ සහ ඒ කේවල් කිරීම යටතේ අදාළ අධ්‍යාපන කොට්ටාස වෙත ඒ ඇඳුම් දරුවන්ට ලබා දීම සඳහා වූ කොන්ත්‍රාත්තුව ආයතන 5ක් වෙත පිරිනැමීමට ඊයේ කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා. අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කරන ලැබූ යෝජනාවක් මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන කටයුතු වල ඛණ්ඩව අධ්‍යාපන අහිමි වෙලා ඉන්න දූ දරුවන්ට රූපවාහිනී සේවාවන් යටතේ 1 සිට 13 ශ්‍රේණිය දක්වා සියලු විෂයන් සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍ය තුනෙන්ම ගැන්වීම සඳහා POTV නාලිකා ජාලය ඔස්සේ නාලිකා 7ක් දැනට වෙන් කරගෙන තිබුණා. ඒ ප්‍රමාණවත් නැති නිසාවෙන් ඊයේ කැබිනට් මණ්ඩලය තීරණය කරා ඒ නාලිකා 7 20ක් දක්වා වැඩි කරන්න. ඊයගරු සෞඛ්‍ය අමාත්‍ය කෙලි රඹුක්වැල්ල ඇමතුමන් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. වර්තමානයේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත මහජන අදහස් ලබා ගනිමින් තවදුරටත් සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ සඳහා අනු කමිටුවක් පත් කිරීමටත් හඳුනා ගනු ලබන සංශෝධන ඇතුළත් කරමින් 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ වගේම මේ කොවිඩ් පාලන වැඩපිළිවෙල ඇතුලේ බසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා ටිකක් ඉදිරිපත් කළ තිබා වාහන 164ක් මොකද ආනයනය නවත්වලා තියෙනවා. නමුත් අත්‍යවශ්‍ය වතුර බෝස 52ක්, ගිලන් රථ 50ක්, ඒ වගේම ඩබල් කැබ් රථ 62ක් ආදි වශයෙන් 164ක් වාහන ආනයන කිරීම සඳහා ඉතාම අත්‍යවශ්‍ය කටයුතු වෙනුවෙන් අවසර දෙන්නටත් කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. ශ්‍රී ලංකාව තුළින් තවත් සංවේදී පරිසර පද්ධති 4ක් අලුතින් හඳුනාගෙන ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා. අවධානය යොමු කිරීම තුළින් ආරක්ෂා කරගත යුතු නව සංවේදී පරිසර පද්ධතීන් 4ක් පරිසර අමාත්‍යාංශය විසින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම නව සංවේදී පරිසර පද්ධති මානෑව, ගඟේවාඩිය, එළුවන් කුලම සහ ගල්නෑව යන ප්‍රදේශ ආශ්‍රිතවයි හඳුනාගෙන ඇත්තේ. මින් පෙර මේ අන්දමින් සංවේදී පරිසර කලාප හඳුනා ගැනීම සහ එලෙස හඳුනාගත් සංවේදී පරිසර කලාප නම් කර නොතිබීම හේතුවෙන් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම පද්ධතීන්ට හානි වූ අවස්ථා වාර්තා වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව සංවේදී පරිසර කලාප හඳුනා ගැනීමේ හා ඒවා සංවේදී පරිසර පද්ධතීන් ලෙස නම් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය විසින් එම වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ජාතික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට සිදුවන හානි වළක්වා ගනිමින් එම සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීමට පහසු කිරීම එම වැඩපිළිවෙලෙහි අරමුණු බවයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. ඒ අනුව එම නව වැඩපිළිවෙල යටතේ පරිසර අමාත්‍යාංශය විසින් හඳුනාගත් සංවේදී පරිසර කලාප සංරක්ෂණය කිරීමට පියවර ගන්නා බැවින් කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට එම පරිසර කලාප විනාශ කිරීමට නීතියෙන් ඉඩ නොලැබෙන බවද එම මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව පළමු රන්දෝලි පෙරහැර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදිය ඉහළට විත් ගෙවැදීම සිදු කෙරෙනු ඇති. එමෙන්ම මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කරනු ලැබුවා. එහිදී පෙරහර කරඩුව වැඩම කරවීම නැදුන්ගමුවේ රාජාහස්තයා විසින් සිදු කළ අතර දෑලේ ගමන් කිරීම දළදා මාලිගාවේ ඉන්දි රාජාහස්තයා සහ කතරගම වාසනාහස්තයා විසින් සිදු කරනු ලැබුවා.
මේ අතර පෙර රජ දවසේ පටන් ප්‍රථම රන්දෝලි පෙරහැර මුල් කර ගනිමින් දළදා වහන්සේ වෙත මී පැණි පූජා කිරීම ආදිවාසී නායක උරු වර්ගයේ වන්නිල ඇත්තෝ විසින් අද මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී සිදු කරනු ලැබුවා. පවතින වසංගත තත්ත්වයේ හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිත අයුරින් ආදිවාසීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙනුයි මෙවර මී පැණි පූජාව සිදු කර ඇත්තේ. එමෙන්ම එම අවස්ථාවට දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගී වී තිබුණා. කොවිඩ් වසංගතයේ හේතුවෙන් නිවෙස් වෙත පැමිණෙන ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස එම මණ්ඩලය ඉල්ලීමක් කරනවා. ඒ අනුව මනු සටහන්කරුවන්ගේ රාජකාරියට ඉඩදී පාරිභෝගික ජනතාව මීටර 2ක් පමණ දුරින් සිටින ලෙසයි එම මණ්ඩලය සඳහන් කළේ. එසේම බිල්පත් පිළිබඳ ඍජු විමසීම් සිදු නොකරන ලෙසත් තොරතුරු අවශ්‍ය නම් 1939 දුරකථන අංකයට ඇමතීමක් සිදු කරන ලෙසත් ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැතිනම් ජලබිල්පතේ ගිණුම් අංකය 0.1-93-99-999 දරන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යොමු කරමින් තොරතුරු ලබාගත හැකි බවයි ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ. නිදහස් මනසකින් මේ ලෝකේ ජීවත් වෙන්න තියෙනව නම් ඒක ගොඩක් වටින දෙයක්. මේ දර්ශන ඒ නිදහස් ලෝකයට අරුතක්. වංචාව හැම තැනකම හොරකම් කරන්න සිත් ඇතිවීම ඇත්තට මේ වංචාවන් වසන් කරන්න බැරිවෙන්න හේතුවක්. ලද සැනින් අන්සතු දෙයක් සොරකම් කිරීමට සොරසිතක් පහළවීමත් සමාජයේ ඕනෑ තරම් දකින්නට පුළුවන්. අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ. ඔබ දැකල ඇති CCTV කැමරා සටහන් වල සොරකම් ඕනෑ තරම් සටහන් වෙලා තියෙනවා. ඒත් මේ බලන්න මේ CCTV දර්ශන ඒ හැම එකකටම වඩා වෙනස්. පොඩි දරුවන් දෙන්නෙක් ඔබට පේනවා ඇති. හිතනවද මේත් සොරකමක් කියලා? නැහැ. බලන්න පොඩි දරුවනුත් වෙලා ඔවුන්ගේ හැසිරීම. ඔවුන් මේ වෙළඳ සැලේ ඒ මොහොතේ කිසිවෙක් නැහැ. අඩුම තරමේ ආයතනයේ හිමි කිසිම කෙනෙක්වත් ඒ වෙලාවේ ආයතනය තුල නැහැ. ඉතින් සොරකමක් සිදු කරන්න ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. ඒත් මේ පුංචි දරුවන් එහෙම කරන්නේ නැහැ. වෙළඳ සැලේ CCTV කැමරාවට ඔවුන් මුදල් නෝට්ටු පෙන්වමින් මේ පෙන්වන්නේ මිලදීගත් භාණ්ඩවලට ඔවුන් සිදු කරන ගෙවීම. කවුරුත් වෙළඳ සැලේ නැහැ කියලා කිසිම විදිහකින් කිසිම හානියක් නොකර තමන් මිලදීගත් භාණ්ඩවල මුදල පරිස්සමට තියෙන තැන පවා මේ දරුවන් CCTV කැමරාවට පෙන්වනවා. දරුවා හඬ නගනවා. යුවාන් 20ක මුදල් නෝට්ටුවක් මේක. එහෙම කියලා මුදල් හැරිතැන තියලා මේ සහෝදරයන් දෙන්න ඇතුළට ගිහින් බීමට අවශ්‍ය දේකුත් ලබා ගන්නවා. තමන්ට හිමි ඉතුරු මුදලත් ඔවුන් ලබාගෙන එයත් CCTV කැමරාවට පෙන්වනවා. අවසානයේ කිසිවෙකු නොමැති වෙළඳ සැල වසා දමන්නත් ඔවුන් අමතක කරන්නේ නැහැ. ඕනෑම කෙනෙකුට අවංක වෙන්න පුළුවන්. හරියටම මේ පුංචි දරුවෝ වගේ. ඉතින් මේ විදිහට හැමෝම අවංක වුණා නම් අනියත බියක් හරි චකිතයක් හරි කෙනෙකුට ඇතිවෙන එකක් නැහැ. සමාජයේ හරිම සාමකාමී වේවි. වෙනදා අපි දකින CCTV දර්ශනවලට වඩා ඇත්තටම මේ දර්ශනය කොච්චර වටිනවද? කොච්චර ලස්සනද? අපි කැමති මේ අවංකත්වයට, මේ හැදියාවට. ඇත්තටම අපි බලාපොරොත්තු වෙන වෙනස ඒක නෙවෙයිද? අවධානය විදෙස් පුවත් වෙත. ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමෙන් පසු තලේබාන් සංවිධානයේ සමාජිකින් සිය ප්‍රථම නිල මාධ්‍ය හමුව ඊයේ පවත්වා තිබෙනවා. තලේබාන්වරුන් විසින් ඇෆ්ගනිස්ථානයේ බලය තහවුරු කර ගැනීමෙන් පසුව පැවැත් වූ පළමු මාධ්‍ය හමුව ඊයේ පවත්වා තිබෙනවා. ඒ ඇෆ්ගනිස්ථානයේ කාබූල් නුවරදී.
ඒ අනුවමින් ඉදිරියට දෙස් විදෙස් කිසිදු පාර්ශවයක් සමග ගැටලු ඇතිකර නොගන්නා අතර ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් සහ මිත්‍රශීලීව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි එම සංවිධානයේ ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කර ඇත්තේ. පවතින ඇෆ්ගන් රජයේ සියලු නිලධාරීන්ට සහ රාජ්‍ය සේවකයින්ට සුපුරුදු ලෙස තමන්ගේ රාජකාරිය ඉදිරියටත් කරගෙන යාමට ඉඩ දෙන බවත් කිසිවෙකුටත් එහිදී බාධා එල්ල නොවන බවත් ඔහු සඳහන් කර තිබෙනවා. එමෙන්ම තවදුරටත් කිසිදු පාර්ශවයක් සමග ගැටුම් ඇතිකර නොගන්නා අතර ජාත්‍යන්තර ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බාලිකා අධ්‍යාපනයට සහ කාන්තා අයිතිවාසිකම් සඳහා මුල් තැනක් දෙමින් කටයුතු කරන බවද තලීබාන් සංවිධානය මෙම නිල මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් සුරකින්නේ නම් ඇෆ්ගනිස්ථානයේ මේ වන විට පාලන බලය හිමි තලේබාන් සංවිධානය පිළිගැනීමට සූදානම් බව යුරෝපා සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය මුළුමනින් අත්හැර දැමීමටද ඔවුන් කටයුතු කළ යුතු බවයි. කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ සිටින තම රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් නැවත ගෙන්වා ගැනීමට යුරෝපා සංගමය තවදුරටත් කටයුතු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ අතර පසුගිය ජූලි මාසය ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම මාසේ බව ඇමරිකානු මධ්‍යම විද්‍යා සහ නියාමන ඒජන්සිය ප්‍රකාශ කළා. ලැබී ඇති දත්ත අනුව ජූලි මාසයේ ලොව ගොඩබිම සහ සාගරයේ උෂ්ණත්වයන්හි ඒකාබද්ධ සාමාන්‍ය 20 වන සියවසේ එහි සාමාන්‍ය අගය වූ සෙල්සියස් අංශක 15.8ට වඩා සෙල්සියස් අංශක 9.3කින් ඉහළ අගයක්. එය මීට වසර 142කට පෙර ලොව උෂ්ණත්ව දත්ත වාර්තා සටහන් කිරීම ආරම්භ වූදා පටන් වාර්තා වූ ඉහළම අගයයි. මීට පෙර 2016 වසරේ ජූලි මාසයේ එලෙස වාර්තා වූ ඉහළම අගය 2019 සහ 2020 වසරවලදී සමකෙරණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලෝක කාලගුණ වෙනසේ දිගු කාලීන බලපෑම මෙලෙස උෂ්ණත්ව ඉහළ යාමට හේතු වී ඇති බවයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු 19 වැනිදා මනුෂ්‍යත්වය සහ එකිනෙකා අතර සහයෝගය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද ලෝක මානුෂවාදී දිනය අගෝස්තු මස 19 වන දිනට එනම් හෙට දිනයට යෙදී තිබෙනවා. ලෝපුරා ජනප්‍රිය කලාංගයක් වන ඡායාරූප කලාව වෙනුවෙන් නම් කරන ලද ජාත්‍යන්තර ඡායාරූප කලා දිනය යෙදී ඇත්තේද අගෝස්තු මස 19 වන දිනට එනම් හෙට දිනයටයි. ගුවන් යානයේ නිපද වූ රයිට් සහෝදරයන්ගෙන් කනිටු සහෝදරයා වූ ඕවල් රයිට් මහතා උපත ලබා ඇත්තේ 1871 වසරේ අගෝස්තු මස 19 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.